වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. පළාත් සභා ඡන්ද විමසීම ඉක්මනින් පැවැත්වීම මැතිවරණ කොමිසමේ මතය බව එහි සභාපති පවසයි. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පෙර ඊට අදාළ නීතිමය ගැටලු විසඳාගත යුතුයයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දෙයි. පෑලියගොඩ 90 හුදෙකලා කෙරේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුවා වී අධිකරණ කටයුතු වලට මැදිහත් නොවිය යුතු බව රංජන් රාමනායක නඩු තීන්දුවෙන් පැහැදිලි වෙන බව නීති විශාරදයෝ කියති. රට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් ගෙන්වීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන ආයතන අසාදු ලේඛනයට. කොළඹ ජාතික රෝහලෙන් අද සිට දිනකට PCR පරීක්ෂණ 200ක්. ජාතික ආපදා අවස්ථාවලදී රාජ්‍ය යාන්ත්‍රණයේ සහායට ආරක්ෂකාංශ. ඇමරිකාවෙන් වාර්තා වූ කොරෝනා නව ප්‍රභේදයක් ජපානයෙන් හඳුනා ගැනේ. මහජන අභිලාෂාරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතා ඉක්මනින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ මතය බව එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇත. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් රට තුළ ඇති වී තිබෙන විවිධ මත සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් කළ විමසුමකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කීවේය. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුද නැද්ද යන්න රාජ්‍ය ප්‍රතිපත්තිය මත ගත යුතු තීරණයකි. මේ මොහොත වන විටත් පළාත් සභා ක්‍රියාත්මක වෙයි. ඒ ආණ්ඩුකාරවරයෙකු සහ ඊට සම්බන්ධ නිලධාරීන් පිරිසගේ මැදිහත් වීමෙනි. පළාත් අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවලට රජය මුදල් වෙන් කරයි. පුනරාවර්තන වියදම් ලෙස අධ්‍යාපන සෞඛ්‍ය යන අංශවලට වැඩි මුදලක් වෙන් කර ඇත. මහජන නියෝජිතයන් නොමැතිව මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක වුවද එය ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවේ. පළාත් සභා සඳහා වෙන් කෙරෙන මුදලින් මහජන නියෝජිතයන් සහ කාර්ය මණ්ඩලය සඳහා වැය වන්නේ 0.03ක් බව ඒ මහතා කීවේය. මැතිවරණ කොමිසම් සභාවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග හමුවේදී ඔහු මේ බව පැවසීය. මේ අතර කොරෝනා තත්ත්වය හා පවතින සෞඛ්‍ය හේතු මත පළාත් සභා ඡන්ද විමසීම නොපැවැත්විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය. පවතින තත්ත්වය පහව යාමෙන් පසු සෞඛ්‍ය නිර්දේශ මත පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි බව ඔහු සඳහන් කළේය. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් වන නීතිමය ගැටලු විසඳාගත යුතු බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ඊළඟ කාරණේ තීන්දුව කරන්න ඕනේ පළාත් සභා තියෙනවා නම් ඒ තියන්නේ කුමන මැතිවරණ නීතිය යටතේද කියන කාරණේ. පැරණි ක්‍රමයට තියෙනවද නැත්නම් සීමා නිර්ණය කොමිසමේ වාර්තාව අනුව කොට්ටාස නිර්ණය කරලා තියෙනවද කියන එක තීන්දුව කරන්න වෙනවා. ඉතින් ඉස්සෙල්ලා මේ නීතිමය ගැටලු ටික විසඳ ගන්න ඕනේ. ඒක එකක්. අනිත් පැත්තෙන් අපි මහ මැතිවරණය තියන්න කලින් COVID-19 තත්ත්වය සම්පූර්ණයෙන්ම රටේ පාලනය කළා තමයි මේ මැතිවරණයකට ගියේ. හැබැයි දැන් අද තියෙන තත්ත්වය තුල එවැනි වාතාවරණයක් නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ කොහොමද නීති සංශෝධනය කළත් මේ වාතාවරණය තුල පළාත් සභා මැතිවරණයක් පවත්වන්න පුළුවන්ද කියන කාරණා. පෑලියගොඩ පොලිස් වසමේ ගංගබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 දැන් සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. රටක සමාජ හර පද්ධතිය සහ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති අධිකරණ පද්ධතිය රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයෙන් හැල්ලුවට ලක් වී ඇතැයි ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ මහතා පවසයි. මෙවැනි කටයුතු මගින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටීම වරදක් බව ඔහු පෙන්වා දෙයි.
කරන වගේ යම් ආයතනයක යම් කිසි තමන්ට විවේචනයක් තියෙනවා නම් සහ දුක් ගැනීමක් තියෙනවා නම් ඒවා නීතිමය රාමු තුළ ඉදිරිපත් කරන කම තියෙනවා. ඒවා භාවිතා කරමින් මිසක් පොදුවේ මුළු පද්ධතියක්ම හැලුවට ලක් කරමින් එහෙම ක්‍රියා කරන්න අපි සියලු දෙනාම පෙළඹුණොත් මහජන විශ්වාසය කියන ඒ අධිකරණයේ තියෙන පදනම බිඳ වැටෙනවා. ඒ පදනම බිඳ වැටුනොත් සමස්ත සමාජයේම නීති අතට අරගෙන ක්‍රියා කරනවා. ඒ නිසා අපි සමහර දේවල් සම්බන්ධයෙන් ක්‍රියා කරනකොට බොහොම සංවේදීව සමස්ත ජනතාවගේම සුභසිතිය අදනම් කරගෙන ක්‍රියා කරන්න ඕනේ. උදේ ජනප්‍රිය වීමට හෝ එහෙම නැත්නම් වීරත්වයේ විදහපාන්න අපි බුද්ධිමය ලෙස කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් තමයි එම තීන්දුවෙන් පිළිඹුවන්නේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුවාවී අධිකරණ කටයුතු වලට මැදිහත් වීම සිදු නොකළ යුතුයයි රංජන් රාමනායක මහතාට එරෙහිව ලබා දුන් නඩු තීන්දුවෙන් පැහැදිලි වෙන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පෙන්වා දෙයි. ජනතාවට එන පණිවිඩය තමයි අපිට මේ අධිකරණ තීන්දුවක් අධ්‍යයන කටයුතු වලදී විවේචනයක් කරන්න පුළුවන් ඒ වෘත්තීය මට්ටමේ. ඒ වුණාට අධිකරණයට අපහාස කිරීමක් තුළින් සිද්ධ වෙන්නේ අධිකරණයට තර්ජනයක් කිරීම. අයුතු මැදිහත් වීම. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන එක මුවාවේ අධිකරණ කටයුතු වලට මැදිහත් වීම තමයි මෙතනින් වළක්වීමක් වෙලා තියෙන්නේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය. සිසිරු දාබ්‍රෝ විජිත් කේ මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. රංජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයේ වෙත රැගෙන යාමෙන් අනතුරුව නිරෝධායනය සඳහා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. ලබන 21 වෙනිදා සිට රට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් ගෙන්වීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක නියෝජිත ආයතන අසාදු ලේඛනගත කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කිසිවකු සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළහොත් එය සංචාරක ව්‍යාපාරය අනාගතයට දැඩි ලෙස බලපාන බව හෙතෙම පෙන්වා දෙයි. රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක කරන සෞඛ්‍ය මාර්ගෝපදේශය සම්බන්ධයෙන් සංචාරක ශේෂ්ත්‍රයට සම්බන්ධ පාර්ශව සමග සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ ඊයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. සංචාරකයන් මෙරටට ගෙන්වීමේදී අදාළ සංචාරක ආයතන සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවත් සංචාරකයන් ගමන් කරන ස්ථාන පිළිබඳ එම අධිකාරියට පූර්ව දැනුම් දීමක් සිදු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව සංචාරකයන් මෙරටට පැමිණි අවස්ථාවේ සිට ඔවුන් ගමන් කරන ස්ථාන හා ඔවුන්ගේ පිටවයාම දක්වා එම අධිකාරියේ පූර්ණ අධීක්ෂණයට ලක්වෙයි. ඒ වෙනුවෙන් පැය 24 පුරා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වෙයි. කටුනායක හා මත්තල ගුවන් තොටුපළ ලබන 21 වෙනිදා සිට ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණ. සංචාරකයන් දිවෙනට පැමිණීමේ හා විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවෙනට පැමිණීමේ කටයුතු වෙන්වෙන් වශයෙන් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ඇමතිවරයා පැවසීය. සංචාරකයන් හා මෙරට වැසියන් ගුවන් තොටුපළේදී හෝ වෙනත් ස්ථානවලදී එකිනෙකාට සම්බන්ධ වීමට කිසිදු අවස්ථාවක් නොමැත. කොවිඩ් කමිටුව හෝ සෞඛ්‍ය බලධාරීන් අනුමත නොකරන කිසිදු රටකින් සංචාරකයන් මෙරටට ගෙන්වීමට කිසිදු සූදානමක් නැතැයි ඇමතිවරයා අවධාරණය කළේය. සංචාරකයන්ගෙන් මෙරට වැසියන්ට හෝ මෙරට වැසියන්ගෙන් සංචාරකයන්ට කොරෝනා ආසාදනය වීම වැළැක්වීම රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ලබාගෙන රුපියල් මිලියනයක් වටිනා දිනුම් අවස්ථා ලබා ගන්න. කොවිඩ් මර්ධන ක්‍රියාවලියට සහාය ලබා ගැනීමට හමුදා නිලධාරීන් සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස පත් කළ යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. හදිසි ආපදා තත්ත්වවලදී රාජ්‍ය යාන්ත්‍රණයට ආරක්ෂකාංශවල සහාය ලබා ගැනීම මෙහි අපේක්ෂාව බව අද පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නාවල පාරේ පිහිටි එම ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දමා ඇතැයි එහි සභාපති සුදත් අබේසිංහ මහතා පවසයි. එබැවින් එම කාර්යාලයට පැමිණීමෙන් වළකින්නැයි ඔහු සේවාලාභීන්ගෙන් ඉල්ලීමක් කරයි. එම කාර්යාලය නැවත විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. කොරෝනා ආසාදිතයන් 48,949 දෙනෙකු මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇත. තවත් ආසාදිතයෝ 6,618 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. සුවය ලැබ ඇති සමස්ත සංඛ්‍යාව 42,091කි. සිදු ඇති මරණ සංඛ්‍යාව 240ක් වේ. කොළඹ ජාතික රෝහලෙන් අද සිට දිනකට PCR පරීක්ෂණ 200ක් සිදු කිරීමට හැකියාව ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි. රෝහලේ ස්ථාපිත කළ PCR පරීක්ෂණාගාරය මගින් දිනකට වාර 2ක් තුළ එම පරීක්ෂණ සිදු කරන බව හෙතෙම සඳහන් කරයි. එම කටයුතු අද සිට ආරම්භ කිරීමට පියවරගෙන ඇත. කොළඹ ජාතික රෝහලේ PCR පරීක්ෂණ මේ දක්වා වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් සහ මුල් එරියාව රෝහලෙන් සිදු කෙරින. එහෙත් අද සිට පැය 5ක් වැනි කාලයක් තුළ මෙම පරීක්ෂණ වාර්තා ලබා ගැනීමේ හැකියාව ලැබේ. එමගින් රෝහලේ දෛනිකව සිදු කරන හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍ය කර්ම කඩිනමින් සිදු කිරීමට හැකියාව ලැබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසිය. එම පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමට අවශ්‍ය රසායනාගාර උපකරණ සඳහා රුපියල් මිලියන 13ක ආධාර 30ද සිල්වා පදනමෙන් සහ රුපියල් ලක්ෂ 50ක් වටනා PCR යන්ත්‍රය හේමාස ආයතනයෙන් ලබා දී ඇත. අද පෙරවරුවේ මෙම රසායනාගාර කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අයිතිය පැවරීමේ ලියකියවිලි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබා දෙන ලදී. ජාතික සමාජ සංවර්ධන ආයතනයේ 2020 වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පැවැත්වුණි. එහිදී අග්‍රාමාත්‍යවරයා අතින් උපාධිධාරීන් 50 දෙනෙකුට උපාධි ප්‍රදානය සිදු වූ අතර සමාජ වැඩ පිළිබඳ මූලික උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීහු 76 දෙනෙක් උපාධි ප්‍රදානයට සුදුසුකම් ලබා සිටියහ. මිනිපේ උඩුදුම්බර ප්‍රධාන සංඝනායක පස්සර මැදවැලගම ශ්‍රී නාගාරාමයේ ඇතුළු විහාරගණයේ අධිපති පූජ්‍ය ගැරඬියල්ලේ චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේ අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 71 වන වියෙහි පසුවිය. ඒ පිළිබඳ ආදාන පූජෝත්සවය හෙට පසුරු 2ට මැදවැලගම මහාවිද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ප්‍රදේශයේ ආගමික හා ශාසනික දියුණුව වෙනුවෙන් උන්වහන්සේ විශාල මෙහෙයක් ඉටු කළහ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවලදී රත්න සූත්‍ර සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 79 වැන්න තංගල්ල ශ්‍රී ජයසෝමනාරාම විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති පූජ්‍ය රෙදිගම සද්දාලංකාර ස්වාමින් වහන්සේ. තංගල්ල ඇන්නපිටිය ජයසෝමනාරාම විහාරස්ථානයේ පවත්වන රත්න සූත්‍ර දේශනාව 79 වන වරටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ආයතනයේ සිට විකාශනය කිරීමට කටයුතු සලසා ඇති බවත් කොරෝනා විෂණයෙන් පීඩාවට පත් සිටින ලංකාවාසී සියලු දෙනාට මහානුභාව සම්පන්න රත්න සූත්‍ර දේශනාවේ බල මහිමයෙන් සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව තබමින් ලෝතුරා බුදුජාන් වහන්සේ එදා විශාලා මහනුවරට අපත තිබුණු දුර්භික්ෂ බිය අමනුෂ්‍ය බිය රෝග බිය කියන ත්‍රිවිධ නැති කරන්නට දේශනාකට වදාළ ඒ රත්න සූත්‍ර දේශනාව අප විහාරය තුළ දේශනා කිරීමට සූදානම්ෙන් පවතින බව මේ වෙලාවේදී සිහිපත් කරමි. පස්වරු 6:30 සිට වෙළඳ හා සිටි FM සේවාව ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීව ලෙස විසුරුවා හැරේ. මේළඟට ප්‍රමුඛ පුවත. ඔබේ අතළඟම තියෙන මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ලබාගෙන රුපියල් මිලියනයක් වටිනා දිනුම් අවස්ථා ලබා ගන්න. සෑම මාසකම ජයග්‍රාහකයන් 25ක් සෑම ජයග්‍රාහකයෙක්ටම රුපියල් 10,000ක් වටිනා බඩු මල්ලක් 2021 ජනවාරි 31 දක්වා පමණයි. මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ගන්න වැඩියෙන් දිනන්න. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. සෑම අයෙකුටම සාධාරණ මිලකට සහල් මිලදී ගත හැකි වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. සහල් මිල පාලනය කිරීමට රජය සතුව වීතෝග පැවැතිය යුතු බව හේතෙම සඳහන් කරයි. විමෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමේ වැඩසටහනට අම්පාර අක්කරේ පත්තුව වියලු මණ්ඩල ගබඩා සංකීර්ණයේදී අද එක්වෙමින් ඔහු මේ බව පැවසිය. පාරිභෝගිකයට සහතික මිලට හාල් ටික ලබා දෙන්න තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. අපේ කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට අපේ යුතුයකම තමයි ගොවියට නියම වෙලාවට පොහොර ටික දෙන එක, නියම වෙලාවට වතුර ටික දෙන එක, නියම වෙලාවට බිත්තර ටික දෙන එක, නියම වෙලාවට සහතික මිලට වී මිලදී ගන්න එක. ඒ නිසා අද ඔබට අපි පොහොර ටික දෙනවා, වතුර ටික දෙනවා, බිත්තර වී ටික දෙනවා. ඒ වගේම රුපියල් 50 සහතික මිලට ඔබට පාඩුවක් නැතුව අපි වී ටික මිලදී ගන්න කටයුතු කරලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට ගොවිය රැකබලා ගන්න ආණ්ඩුවක් හැටියට ආණ්ඩුවට වගකීමක් තියෙනවා. මේ රටේ ජීවත් වෙන ජනතාවට සාධාරණ මිලට හාල් ටික ලබා දෙන්න. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. ත්‍රිකුණාමලය ජල සම්පාදන ක්‍රමේ ප්‍රධාන නල ජලයේ ඇති වූ හදිසි බිඳ වැටීමක් අලුත් වැඩියා කිරීම හේතුවෙන් අද පසුරු 6 සිට හෙට මධ්‍යහන 12 දක්වා පැය 19ක කාලයක් ජල සැපීම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව තඹලගමුව ත්‍රිකුණාමලය නගරය කින්යා හා කුචවේලි ප්‍රදේශවලට ජල සැපීම අත්හිටු වන බව එම මණ්ඩලය නිවේදනය කරයි. ආර්ය කිරි දඹදිව වන්දනා සඳහා ඔබේ දෙමාපියන් වෙනුවෙන් මේ නව වසරේදී රුපියල් 60 ලක්ෂයක මුදලක් වෙන් කර ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු. කොරෝනා වසංගතය දුර වූ වහාම ඇරඹෙන ආර්ය කිරි දඹදිව වන්දනාවේ ඊළඟ වාසනාව ඔබටයි. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්ය කිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය සමග මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලපු සෑමදී ඇති එකම තැන ටිකට්ස් ලෙසින් විශ්වාසයේ ප්‍රමුඛයා. බ්‍රිතාන්‍ය වැසියන්ට කොරෝනා ඉන්නත් ලබා දීමේ කටයුතු මේ දිනවල ඉතා කඩිනමින් සිදුවේ. මේට අවශ්‍ය පහසුකම් සැලසීම හමුවේ එරට සෞඛ්‍ය පද්ධතියද යම් අවධානමකට මුහුණ දී සිටී. කොරෝනා වෛරසයට ගොදුරු වන එරට ආසාදිතයන් සංඛ්‍යාවද මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර ඇතැම් දිනවල වාර්තා වන දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 60,000 ඉක්මවයි. වෛරසය හේතුවෙන් රෝහල්ගත කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 30,000 දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රතිකාර ලබමින් සිටින ඊශ්‍රායලයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට පත්වෙයි. එම සංඛ්‍යාව මේ වන විට 74,639 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය පෙබරවාරි මාසයේ වෛරසයේ පැතිරීම ආරම්භ වූ සමයේ සිට වාර්තා වූ ඉහළම අගයයි. ඇමරිකාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් ජපානයෙන්ද හඳුනා ගැනේ. එරට රෝහල් 13ක සිටින කොරෝනා ආසාදිතයන්ගේ වෛරස් සාම්පල් ඇසුරින් මේ වන විට පරීක්ෂණ සිදු කෙරේ. මෙම නව වෛරස ප්‍රභේදය ඇමරිකාවේ බටහිර වෙරළ ප්‍රදේශයේ ව්‍යාප්ත වී ඇත. පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලපු සෑමදී ඇති එකම තැන ටිකට්ස් ලෙසින් විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. යථාර්ථයට පාටක් නොමැත. සංවර්ධන මාවතද එසේමය. සංවර්ධනයට මාවතක්. ඇසි දෙසි සංවර්ධන පෙරමග.
මේ ආරම්භ වන්නේ නිපුණතා සංවර්ධන දශකයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව 2021 සිට 2030 දසවසර මෙරට නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එහි අරමුණයි. 2030 වසර කේන්ද්‍ර කරගෙන නිපුණතා සංවර්ධන දශකයේ ක්‍රියාකාරී සැලැස්ම සැකසීමද විශේෂත්වයක්. දිවයිනේ නුපුහුණු ශ්‍රම බලකාය ජනගහනයෙන් 10% දක්වා අඩු කිරීමට රජය බලාපොරොත්තු වනවා. රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙහෙයවීමට සමත් ඩිජිටල් තාක්ෂණයේ සන්නද්ධ සහ අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරපුරා බිහි කිරීමද රජයේ අපේක්ෂාවයි. ශ්‍රී ලංකාව ආසියාවේ මානව සම්පත් සංවර්ධනයේහි කේන්ද්‍රය බවට පත් කිරීම පිණිස සාමාන්‍ය අධ්‍යාපනය, තෘතීය අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හැඩගැස්වීමේ අරමුණින් නිපුණතා සංවර්ධන දශකය ක්‍රියාත්මකයි. අධ්‍යාපනාංශයේ ඇති කරන පරිවර්තනය මගින් විදේශ ආයෝජන සහ විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමත් සිදුවනවා. විදේශ රැකියාවන්හි නිරත පුහුණු ශ්‍රමිකයන් උපයන විදේශ විනිමය වර්ධනය කිරීමෙන් වැඩිපුර ආදායම් උත්පාදනය කළ හැකියි. මෙරට අනාගත ප්‍රගතිය සඳහා පුරවැසියා සතු දැනුම, නිපුණතා සහ හැකියාවන් ඉතා වැදගත්. දැන් හැම දිනාටම අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. එනිසා අපි එක්ව නැගිටිමු. අභිමානවත් දේශයක් ගොඩනගමු. මේ සෞභාග්‍යමත් දේශයක ආරම්භමයි. පිටපත නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම වින්ද්‍යා කල්පනීය අවේසේකර. ක්‍රීඩා පුවත්. ඉදිරි අන්තර්ජාතික පාපන්දු තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පුහුණුවීම් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුරද සිල්වා මහතා පවසයි. බොස්නියානු පුහුණුකරු අමීර් ඇලජික් මහතා යටතේ පාපන්දු සංජිතයේ පුහුණුවීම් බැද්දගාන පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ. පාපන්දු සංජිතය ක්‍රීඩකයන් 10 දෙනෙක්ගෙන් සමන්විතය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාපන්දු තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුරද සිල්වා මහතා අපි මේ කණ්ඩායම සූදානම් කරන්නේ මාර්තු මාස 25 වෙනි දින උතුරු කොරියානු කණ්ඩායම සමග අපිට උතුරු කොරියාවේදී තරගයක් තියෙනවා. ඒ වගේම මාර්තු මාස 31 වෙනි දින දකුණු කොරියාව සමග කොළඹදී තරගයක් තියෙනවා. ඊට අමතරව ජූනි මාස 5 වෙනි දින ලෙබනන් රාජ්‍යත් සමග ලෙබනනයේදී තරග තුනක් තියෙනවා. ලෝක කුසලාන තෝරා ගැනීමේ තරග. ඒකට අමතරව සැප්තැම්බර් මාස 14 වෙනි දින සිට 25 වෙනි දින දක්වා දකුණු ආසියානු පාපන්දු තරගාවලිය බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙනවා. ඒ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වීම තමයි අපේ අරමුණ. ඒ වගේම අපේ මේ නවක පුහුණුකරුට අපි දීලා තියෙන අභියෝගයත් එක්ක ඒ දකුණු ආසියානු තරගාවලියේදී අපි අපේ දක්ෂකම් දැක්වීමට ව්‍යාපාරික පුවත්. ලොව සීග්‍රයෙන් දියුණු වන මෝටර් රථ කර්මාන්තය මෙරට වැඩි දියුණු කිරීමේ ඉහළ හැකියාවක් පවතින අතර ඒ සඳහා දැනට ක්‍රියාත්මක නීති රීති හා ක්‍රමවේද සම්බන්ධයෙන් පැහැදිලි මාර්ගෝපදේශ පද්ධතියක අවශ්‍යතාව පැන නැගී තිබේ. ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කර අදාළ රාජ්‍ය ආයතන සහ කර්මාන්තකරුවන්ගේ එකඟතාව මෙන්ම විද්වතුන්ගේද සහාය ඇතිව දේශීය අගයකුතු කිරීමේ සූත්‍රය ඇතුළත් යෝජිත සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය සකස් කර ඇත. එහි අන්තර්ගත විධිවිධාන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණේ. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වට්ටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල වර්ධනය කර ගැනීමට සහ දීර්ඝකාලීනව ස්ථාවරව ආදායම් ලබා ගැනීමට එම අරමුදලේ මුදල් වෙනත් අංශවල ආයෝජනය කිරීමට අවධානය යොමුව තිබේ. ඒ අනුව අනුරාධපුර මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයට යාබද රජයට අයත් අකර 300ක භූමි භාගයේ වෙළඳ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ. ඒ සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වෙයි.
මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහඬ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. දිවයිනේ උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු නැගෙනහිර උතුරු මැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. පළාත් සභා ඡන්ද විමසීම ඉක්මනින් පැවැත්වීම මැතිවරණ කොමිසමේ මතය බව එහි සභාපති පවසයි. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පෙර ඊට අදාළ නීතිමය ගැටලු විසඳාගත යුතුයයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දෙයි. පෑලියගොඩ අනුවේ වත්ත හුදෙකලා කෙරේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුවා වී ආධිකරණ කටයුතු වලට මැදිහත් නොවිය යුතු බව රංජන් රාමනායක නඩු තීන්දුවෙන් පැහැදිලි වෙන බව නීති විශාරදයෝ කියති. රට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් ගෙන්වීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන ආයතන අසාදු ලේඛනයට. කොළඹ ජාතික රෝහලෙන් අද සිට දිනකට PCR පරීක්ෂණ 200ක්. ජාතික ආපදා අවස්ථාවලදී රාජ්‍ය යාන්ත්‍රණයේ සහයට ආරක්ෂකාංශ. ඇමරිකාවෙන් වාර්තා වූ කොරෝනා නව ප්‍රභේදයක් ජපානයෙන් හඳුනා ගැනේ. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.